समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सक्कमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තං අபிසද්ධහං කම්ම පලං උලාරං තං වේදානං විපුල ඵලන්ති බ්‍රූමීති. අද උතුම් පුරපසළොස්වක පොහොය දවසේ බෞද්ධයා ශෝපවාහිනී මේ පුදබිම පුරා සිසාරා හැම පැත්තකින්ම අපට පෙනෙන්නේ අෂ්ටාංග සීලෝපේත සදහැවතුන් තමන්ගේ ආගමික ජීවිතය හැඩ වැඩ කර ගන්නට වෙහෙසෙන ආකාරය. මා ඉදිරියේ මේ මණ්ඩපය පුරාත් ඉන් පරිබාහිරවත් විශාල පිරිසක් ඒක රාශී වී මේ උතුම් දහම් දෙසුමට සවන් දෙන්නට දැන් සැදී පැහැදී සිටිනවා. එපමණක් නොවේ ලංකාවේ අපමණ වෙහෙර විහාර භූමිවල මෙලෙසින්ම අෂ්ටාංග සීලය සමාදන් වුණු අපේ උපාසක උපාසිකා සිල්වත් භවතුන් මේ බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය කෙරෙන මේ සජීවී වැඩසටහන් වලට අවධානය යොමු කරලා තමන්ගේ සිල්බර ජීවිතය ලස්සන කර ගන්නට මේ මොහොතේ හැම දෙනාම සැදී පැහැදී සිටින්නේ. අද නව වසරෙහි අප මේ ගත කරන්නේ දෙවන පුරපසළොස්වක පොහොය දවසයි. නවම් මාසේ පුරපසළොස්වක පොහොය දවසයි අද දවස. අද උදෑසන සිට මේ ස්ථානයේ පැවතුණු විවිධ ආගමික වැඩසටහන් වලට සවන් දුන්නු අවධානය යොමු කළ මේ පින්වත් හැම දෙනාටම දැනෙන්නට ඇති අද දවස මොනතරම් පූජනීය උතුම් දවසක්ද කියලා. එහෙත් ඊටාම කෙටියෙන් මගේ දේශනාවට
පසුබිම සකසා ගැනීම උදෙසා පමණක් මම ඔබට යමක් කෙටියෙන් කියන්න කැමතියි. අපේ සිදුහත් බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු සමයේ උරුවෙලා දනව්වේ එක් දවසක් සුවිශේෂී අමුත්තෙක් මේ උරුවෙල් දනව්වට එනවා. ඒ තමා බිම්බිසාර මහරජතුමා. බිම්බිසාර මහරජතුමන් දකිනවා මේ වනපෙතේ වෘක්ෂ මූලික වෙලා තවුස්දම් පුරණ ඊටාම භද්‍ර යෞවනයේ සිටින සොඳුරු තරුණෙක්. බිම්බිසාර රජතුමා පුදුමයටපත් වෙනවා. යෞවනයේ තරුණෙක් ගත වෙලා මේ මොකද කරන්නේ? රජතුමා මේ සිදුවත් තවුසානන් ළඟට ලං වෙනවා. අහනවා ඔබ කවරෙක්ද? ඔබේ මේ ක්‍රියාව කවරක්ද? කවර අරමුණකින් මෙසේ හැසිරෙනවාද? සිදුවත් තවුසානන් තමන් කවරෙක්දයි රජතුමාට හඳුන්වලා දෙනවා. මහරජ, මම කිඹුල්වතින් පැමිණි ශාස්ත්‍රීය කුමාරයෙක්, සුදොන් රජුගේ පුතණුවන් සිදුහත් කියලා කිව්වා. බිම්බිසාර රජතුමා සිදුහත් ගැන අසා තිබුණා. එහෙත් දැක තිබුණේ නෑ මේ දක්වාම. අද දෑසින් දුටුවා. රජු පුදුම වෙනවා. සුද්ධෝදන මහරජුගේ පුතු සිදුහත් මේ වනගත වී මේ තරම් දුකටපත් වෙලා මොකද්ද මේ කරන්නේ? ඇයි ඔබ මෙහෙම ගත කරන්නේ කියලා ඇහුවා. එතකොට අපේ සිදුහත් තවුසානන් රජතුමාට කීවා, මහරජ, මම සත්‍ය සොයන කෙනෙක්. මේ ලෝකේ පරම සත්‍ය සොයාගෙන යන කෙනෙක්. එය තරමක් දුක්බර තමයි. ඒත් මම කවදා හරි මේ සත්‍ය සොයාගෙන මිසක් මේ ගමන නතර කරන්නේ නෑ කියලා කිව්වා. බිම්බිසාර රජතුමා සිදුහත් තවුසට යෝජනා කළා. ඇයි මේ දුක්බර ජීවිතයක් එන්න බැරිද මාත් එක්ක යන්න මගේ රාජධානියට, රජගහ නුවරට? ඒ රාජධානියෙන් කොටසක් අරගෙන පාලනය කරගන්න සුවෙන් ඉන්න බැරිද කියලා ඇහුවා. අපේ සිදුහත් තාපසයාණන් කිව්වා, මහරජ, මම සක්විති රජ වෙන්නට තිබිච්ච අවකාශ පවා නැති කරගෙන ඉහළම සැප විඳපු රම්‍ය සුරම්‍ය සුභ මාලිගාවන් හැරදමා වනපෙතට ආවේ අරමුණක් ඇතුවයි. ඒ අරමුණ ඉටු කරගෙන මිස නැවත මම රජසැප හොයන්නේ නෑ කිව්වා. බිම්බිසාර රජුරුව ඒ වෙලාවේ මේ තාපසයාට කිව්වා, එහෙනම් කවදා හරි දවසක ඔබේ ඔය අරමුණ මස්තක ප්‍රාප්ත වෙච්ච දවසට, මුදුන් පැමිණි දවසට පළමුවෙන්ම මගේ රාජධානියට පැමිණෙනවා නම් මම හරිම කැමතියි කියලා කිව්වා. ඒ සඳහා ආරාධනාවකුත් කරලයි බිම්සර රජු ආපසු යන්නේ. සිද්ධාර්ථ තවුසා බුදු වුණාට පස්සේ සිහිපත් කරනවා, මීට පෙර දවසක මට මේ මහරජතුමා මේ වගේ ආරාධනාවක් කළා නේද? මම ඒ සඳහා වහාම යා යුතු නේද? පොරොන්දු ඉෂ්ට කරන බුදු කෙනෙක්. කලින් මුලින් දීපු පොරොන්දුවක් කවදාවත් ඉටු නොකළ බුදු කෙනෙක් මාගේ ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ රජගහ නුවර බිම්සර රජතුමන් හමු වෙන්නට ගිය ගමන අද දවසේ අපි අනුස්මරණය කරනවා.
ඒක තමයි නවම් පෝය අපට පූජනීය. පොරොන්දු ඉටු කරන්නට රජගහ නුවරට වැඩම කරපු දවස, ඒ දවසේ බිම්සර රජතුමාට මොනතරම් සතුටුද? රජතුමා වේළුවනාරාමයක් හදලා බුදුහිමියන්ට පුදලා මේ ශාසනයේ පළමු ආරාම පූජාවත් සිදු කරගත්ත දවස අද දවස. ඒ වගේම පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අද වෙනකොට දහස් ගාණක්. ඔබ දන්නවා අර ජටිලය 3 දෙනෙක් එක්කම පැවිදි වෙච්ච පිරිස දහස් ගණනක්. රහත් වෙලා කියලා හිතාගෙන හිටපු ජටිලයෝ, උරුවෙලා කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප, මේ අය ළඟ හිටිය ඒගොල්ලන්ගේ අතවැසියෝ, මේ ඔක්කොගෙම මිත්‍යාව බිඳලා මුලාව නැති කරලා එයාට ඇත්තම සත්‍ය පහදලා දීලා දමනය කරලා ඒගොල්ලෝ ඔක්කොම බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් කරලා තිබුණා. මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ පසුපසින් රජගහ නුවරට ආවා. මේ විශාල භික්ෂු පිරිස රැස් කරගෙන එදා පළමු භික්ෂු හමුව හෙවත් මහා සංඝ සම්මේලනය රජගහ නුවරදී අද වගේ දවසක සිදු කළාය කියලා අපේ බණ පොත කියනවා. පින්වත්නි, මේ වෙලාවේ මේ භික්ෂූන්ගේ පැවැත්ම උදෙසා තව 20 වසක් යනතුරු භික්ෂුවගේ ප්‍රතිපදාව, පැවැත්ම, විනය මේ සියල්ල ඇති කරන්නට ඕවාද ප්‍රාතිමෝක්ෂය අද දවසේ දේශනා කළ බව සඳහන්. සබ්බ පාපස්සා කරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං. කාරණා 3ක් දේශනා කරනවා ශාසනයෙහි හික්මෙන්. මහා බල සම්පන්න ගාථා වශයෙන් ඒ අපි අදත් භාවිතාවට ගන්න. ඔය ටික කරලා ඉවර වෙනකොට ඈතින් බමුණු තරුණය දෙන්නෙක් එනවා. කවුද? කෝලිත උපතිස්ස දෙදෙනා. මේ දෙදෙනා යෞවනයෝ, බ්‍රාහ්මණයෝ, අපමණ කම්සැප විඳලා ඒව ඇති වෙලා කලකිරිලා අන්තිමේදී බුදුහාමුදුරුව ගැන අර අස්සජී හාමුදුරුවන්ගෙන් තොරතුරු දැනගෙන ඔන්න අර මහ සංඝ හමුව ඉදිරියට එනවා. ඇවිල්ලා ඒ දෙදෙනා අද වගේ දවසක ප්‍රෞජ්ජා භූමියටපත් වෙලා බුදුහාමුදුරුවන්ගේ අග්‍ර ශ්‍රාවකයෝ බවටත් පත් වෙන්නේ අද වගේ දවසක. එතකොට බලන්න, නවම් මාසේ පුරපසළොස්වක් පොහොය දවස මේ අනුව කල්පනා කර බැලුවහම හරිම පූජනීය උතුම් දවසක්. ඒ නිසා මේ පුදබිමට සැපමිනි ඔබ සියල්ලන්ටම බෙහෙවින් සිතේ ආගමික භාවය දියුණු කරගන්නට මේ පූජනීය ශාසනික පසුබිම සිහිපත් කිරීමම හරීම වැදගත් වේවි කියලා මම කල්පනා කරනවා. ඉතින් එවැනි දවසක අද මේ මොහොතේ ඔබට දේශනා කරන්න කියලා මට බෞද්ධ රූපවාහිනියේ කාර්ය මණ්ඩලය පැවරුවා ඊයේ සන්ධ්‍යා භාගේ මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකයෙහි එන සමහර විට ඔබ හුඟක් අසා තිබෙන සූත්‍රයක්. දක්ඛින විභංග සූත්‍රය. ඊටාම වැදගත්. දක්ඛින විභංග සූත්‍රය. ඒ නිසා මේ වෙලාවේ මේ වගේ උතුම් ශාසනික වටිනාකම් රාශියක් වෙච්ච දවසක අපි මෙතෙන් සිට දක්ඛිනා විභංග සූත්‍රේන ධර්ම කරුණු වලින්
පෝෂණය වෙන්නට උත්සුක වෙමු. මේ සූත්‍රය දේශනා කරන්නේ කාටද කියලා සමහර විට ඔබ දන්නවා ඇති. ඒ තමයි තමන් මේ ලෝකයට හදා වඩා නිර්මාණය කරගත්ත සුළුමව වෙච්ච ප්‍රජාපති ගෝතමියටයි. ප්‍රජාපතිනියට. ප්‍රජාපති ගෝතමිය කල්පනා කෙරුවා බුදුහාමුදුරුවන්ට තමන්ගේම දෝතින් වස්ත්‍රයක් හදලා සිවුරක් හැටියට පූජා කළොත් තමන්ට ලොකු පිනක් ලබා ගන්න පුළුවන් කියලා. අම්මා කෙනෙකුට තමන්ගේ පුතු ගැන දැනෙන සෙනෙහස නොඅඩුවම ප්‍රජාපතිනියටත් දැනෙන්න ඇති. එනිසා එක දවසකින් නොවේ බොහෝ දවසක් කල් ගෙවලා කපු නූල් අරගෙන කපු පුළුන් අරගෙන එයින් නූල් සකසා ඒ නූල් වලින් රෙදි සකසා එයින් වස්ත්‍රයක් සකසා සිවුරකට ගැලපෙන ලෙස එකක් නෙවෙයි දෙකක් වස්ත්‍ර දෙකක් දීර්ඝ කාලයක් මේ අත්වල ඇඟිලිවල ලේ පනින කම්ම ඔය වස්ත්‍ර දෙක හදන්න වෙහෙසුණු බව සඳහන්. එහෙම වස්ත්‍ර දෙකක් හදාගෙන තියාගෙන ඉන්නවා කවදා හරි බුදුහාමුදුරුවෝ මගේ නගරයට ආපු දවසට පුදන්න ඕනේ කියලා. ඒ අනුව බුදු පියාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරලා නීග්‍රෝධාරාමයේහි නෑයෝ හදපු පන්සලේ වැඩවසන කොට ඔන්න ගෝතමිය කල්පනා කරා හොඳම වෙලාව තමයි මගේ වස්ත්‍ර දෙක පුදන්න. එතුමිය වස්ත්‍ර දෙකත් අරගෙන නීග්‍රෝධාරාමයට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගේ දෙපා තුල දෙපා මත මේ වස්ත්‍රය හිස් මුදුනේ තියාගෙන ඇවිල්ලා දෙපා ශ්‍රී පාදය ළඟ තියලා ඉල්ලනවා බුදු පියාණන් වහන්සේ මගේ දෑතේ ලේ පනින තුරාම බොහෝ කාලයක් වෙහෙස වෙලා මහන්සි වෙලා කපු කැට රෙදි සකසා හදාගත්ත මේ චීවර වස්ත්‍ර දෙක ඔබ වහන්සේට පිළිගන්වන්නයි මං ගෙනාවේ. පිළිගන්වනු සේක්වා කියලා ගෝතමිය කියා සිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ? බුදුරජාණන් වහන්සේ වෙලාවේ කියා සිටියා ගෝතමිය මේ වස්ත්‍රය සංඝයාට දෙන්න. සංඝේ ගෝතමී දේහි සංඝේ ගෝතමී දේහි තුන් සැරයක්ම බුදුහාමුදුරුවෝ කිව්වා සංඝයාටම දෙන්න සංඝයාටම දෙන්න සංඝයාටම දෙන්න. එතකොට මටත් පූජා වුණාය කියලා තමයි කිව්වේ. හැබැයි පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වත් ගෝතමිය කියන්නේ නෑ ඔබ වහන්සේටමයි මට දෙන්න ඕනේ සංඝයාට නෙවෙයි ඔබ වහන්සේටමයි දෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියනවා සංඝයාට දෙන්න කියලා ගෝතමිය කියනවා නෑ ඔබ වහන්සේටම දෙන්න ඕන කියලා. දැන් මේ සංවාදය දෙස බලාගෙන ඉන්නවා අම්මගේ පුතාගේ සංවාදය. ඒ සංවාදයේ දෙස බලාගෙන ඉන්නවා ළඟම ඉන්න ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ මේක බලාගෙන ඉඳලා බුදුහාමුදුරන්ට කියනවා දැන් මේ වගේ ප්‍රශ්නවලදී බොහෝම පණ්ඩිත ස්වරූපයෙන් මැදිහත් වෙන්නේ ආනන්ද හාමුදුරුවෝ. ඕවට තමයි ආනන්ද හාමුදුරුවෝ බැනුම් අහන්නේ පස්සේ. ආනන්ද හාමුදුරන්ට චෝදනා ගොඩක් ආවනේ පරිණිරවාණයෙන් පස්සේ. පරිණිරවාණයෙන් පස්සේ ආනන්ද හාමුදුරන්ට කරපු චෝදනා අතරේ මේකත් එකක්.
ආනන්ද හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ මේ ඔබ වහන්සේගේ සුළු මව නේද? ඔබ වහන්සේට කිරි පෙව්වේ මේ සුළු මව නේද? ඔබ වහන්සේගේ ඔය අතපය හැදුවේ මේ සුළු මව නේද? ඔබ වහන්සේ එදා අබිනිෂ්ක්‍රමණය කරන තාක් 29 වසක් රැක බලාගත්තේ මේ අම්මා නේද? මේ අම්මා මොන අඩුවක්ද ඔබ වහන්සේට කළේ? ඔහොම කියලා බුදුරජාණන් වහන්සේ ඒ අම්මගේ ඉල්ලීම ඔබ වහන්සේ පිළිගන්නවා නම් නේද හොඳ? බුදුහාමුදුරන්ට එහෙම කියනවා. එහෙම කියලා බුදුහාමුදුරෝ නිහඬව ඉන්නකොට ආයෙමත් කියනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේත් මේ අම්මට බොහෝ පිළිසරණ වෙලා තියෙනවනේ. ඔබ වහන්සේ නිසා මේ අම්මා දැන් තෙරුවන් සරණ ගිහිල්ලා තියෙනවා. මේ අම්මා පන්සල් සුරකින්න අම්මා කෙනෙක් වෙලා තියෙනවා. මේ අම්මා සුවිශේෂී සීලයක් රකින්නවා. ඒ තමයි අරියකාන්ත සීලය. ප්‍රජාපති ගෞතමිය රැක්ක සීලයක් අරියකාන්ත සීලය. ඒ කියන්නේ ඕනෑම කෙනෙක් පහදවා ගන්නට පුළුවන් වෙන ලෙසින් තමන්ගේ ඇවතුම් පැවතුම් සකසාගත් ලෝකයේ කාන්තාවක් ලෙස ප්‍රජාපති ගෞතමිය නම් ලබනවා. ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ අරියකාන්ත සීලය රකින්න ඔබ වහන්සේ නිසා. ඒ නිසා ඔබ වහන්සේගෙනුත් බොහෝ අනුග්‍රහ ලැබිලා තියෙනවා. මේ සුළු මවට කිරි මවට ඔය කාරණා දෙකවත් සලකලා මේ වස්ත්‍ර දෙක පිළිගැනීම නේද හොඳ? ආනන්ද හාමුදුරුවෝ කොච්චර ප්‍රජාපති ගෞතමිය කෙරේ අනුකම්පා කළාද බලන්න. ආනන්ද හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය මෙතෙන්දි කොයි තරම් වැදගත්ද බලන්න. තමන්ට කරන්න පුළුවන් දේ කරන්න මැදිහත් කරුවෙක් වෙනවා ඒ වෙලාවේ. දැන් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වස්ත්‍ර දෙක එහෙම තිබියදී ගෞතමියට සූත්‍රයක් දේශනා කරනවා. අන්නේ සූත්‍රය තමයි දක්ඛින විභංග සූත්‍රය. දක්ඛින විභංග සූත්‍රය. දැන් බුදුහාමුදුරුවෝ ඇත්තටම මේ වගේ අවස්ථාවකදී තර්ක කර ඉන්නවට වඩා අවබෝධය ඇති කිරීම වැදගත්. ඒ නිසා පින්වත්නි බුදුහාමුදුරුවෝ දැන් ප්‍රජාපති ගෞතමිය මේ දානයක් සිවුරු දෙකක් දානයක් ලෙස පුදන්නයි සූදානම්. ඒක බුදුන්ටම පුදන්නයි ඇයට තියෙන උවමනාව. බුදුහාමුදුරුවන්ගේ අදහස එය භික්ෂූන්ට පුදන්ට කියලා සංඝයාට දෙන්න කිව්වා. සංඝේ ගෞතමී. දැන් මේකේ වැදගත්කම ගැන කියන්න ගෞතමියට මේ සූත්‍රය දේශනා කරන්නේ. එහිදී මිනිස්සෙකුට මේ ලෝකේ කරගත හැකි පෞද්ගලික දාන 14ක් කියනවා. පෞද්ගලික දාන 14ක්. මොනවද මේ පෞද්ගලික දාන? මෙන්න මෙහෙමයි මගේ මතකයට අනුව. පළවෙනි එක බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව කරන දානය. බුදුහාමුදුරන්ට අපි බුද්ධ පූජාව තියන්නේ. ඒ විදියට බුදු පියාණන් වහන්සේටමයි මගේ මේ පූජාව කියලා කවුරු හරි දෙයක් තියෙනකොට ඒක බුදුහාමුදුරන්ට පෞද්ගලිකව කරන පූජාවක්. දෙවැනි එක පසේ බුදුවරයන් වහන්සේ නමකට කරන පූජාව පෞද්ගලික පූජාව. මම මේ අහවල් පසේ බුදුවරයන් වහන්සේටයි මේ දාණය දෙන්නේ කියලා දුන්නොත් ඒක පෞද්ගලික දානයක්. ඊළඟට අසුවල් මහරහතන් වහන්සේටයි මම මේ දාණය දෙන්නේ කියලා දානයක් වස්ත්‍රයක් පූජාවක් මොනහනි පූජා කළොත් එය පෞද්ගලික පූජාවක් වෙන හැටි බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඊළඟට රහත්
භාවයට ප්‍රතිපදාවන් සපුරන ඒ කියන්නේ මාර්ගයට පිවිසිච්ච අය. ඒගොල්ලන්ට වෙනුවෙන් කවුරු හරි දෙයක් දානයක් දෙනවා නම් ඒකත් පෞද්ගලික දානයක් හැටියට පෙන්වනවා. ඊළඟට අනාගාමී උතුමෙකුට යම් කිසි දෙයක් පූජා කරනවා නම් ඒකත් පෞද්ගලික දානයක් හැටියට සඳහන් කළා. අනාගාමී වෙච්ච උතුමෙකුට. ඊළඟට අනාගාමී මාර්ගයට පැමිණි උතුමෙකුට යම් කිසි කෙනෙක් යමක් පූජා කරනවා නම් ඒකත් පෞද්ගලික දානයක් හැටියට සඳහන් කළා. ඊළඟට සක්‍රුදාගාමී ඵලයටපත් වෙච්ච කෙනෙකුට පෞද්ගලිකව යමක් පූජා කරනවා නම් එය පෞද්ගලික දානයක්. සක්‍රුදාගාමී මාර්ගයට පැමිණි කෙනෙකුට යමක් පුදනවා නම් ඒකත් පෞද්ගලික දානයක්. සෝවාන් භාවයට පත්වෙච්ච කෙනෙකුට යමක් පුදනවා නම් ඒකත් පෞද්ගලික දානයක්. ඒ වගේම පින්වත්නි සෝවාන් මාර්ගයට ප්‍රවේශ වෙච්ච කෙනෙක් වෙනුවෙන් යම් කිසි කෙනෙක් යමක් පුදනවා නම් ඒකත් පෞද්ගලික දානයක්. ඊටත් මෙහාට බුදුහාමුදුරුවෝ කියනවා යම් කිසි පෘථග්ජන තාපසයෝ ඉන්නේ තවුස්දන් පුදන අය. ඒ නිසා කවුරු හරි තාපසයෙකුට යමක් පූජා කරනවා නම් ඒකත් පෞද්ගලික දානයක්. ඊළඟට පෘථග්ජන සිල්වතෙකුට හොඳට සිල් රකින්න උතුමෙක් හොයාගෙන ඒ උතුමන් වෙනුවෙන් යමක් පූජා කරනවා නම් ඒකත් පෞද්ගලික දානයක් කියලා කිව්වා. ඊළඟට පෘථග්ජන දුස්සීලයකට යමක් පුදනවා නම් සිල්වතෙකුට වගේම 13 වෙනි එක කිව්වේ පෘථග්ජන දුස්සීලයකට යමක් පූජා කරනවා නම් ඒකත් පෞද්ගලික දානයක් කියලා කිව්වා. 14 වෙනුම බුදුහාමුදුරුවෝ කිව්වේ යම් කිසි කෙනෙක් තිරිසං සතෙකුට යමක් පූජා කරනවා නම් දානයක් වශයෙන් ආහාර පාන අපි මේ සිංහල සංස්කෘතියේ පුරුදු වෙලා ඉන්නේ ඉස්සර බලු කපුටු දානි කියලා જાතියක් දැන් ඉන්න අය නම් දන්නේ නැහැ. අපි පුංචි කාලේ අපේ ගම්වලදී බලු කපුටු දානි දුන්නා. මේ පොය දවසට හැමෝගෙම සල්ලි එකතු කරලා ඒකෙන් සතුන් කැමති ಜಾති අරගෙන පාරක ලිපක් බැඳලා ලොකි හට්ටියක උයලා ලොකු භාජනයක දාගෙන හැම පාරකම කැන්ද කොළ අරගෙන ඒ කොළවල අර බත් දාලා බල්ලන්ට කපුටන්ට කතා කර කර හැම පළාතකම බෙදෙන සම්ප්‍රදායක් අපි කුඩා කාලේ තිබුණා. දැන් නම් නැහැ. බලු කපුටු දාන, තිරිසං සතෙකුට දෙන දානි. ඒ දානයත් පින්වත්නි පෞද්ගලික දානයක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්නෝම බුදුන්ගේ සිට තිරිසනා දක්වා අපට පෞද්ගලිකව දන් දිය හැකි දාන අවස්ථා 14ක් සඳහන් කළා. ඒ 14ම පෞද්ගලික දාන හැටියට දැක්වුවා. ඊළඟට බුදුහාමුදුරුවෝ ගෞතමියට කියනවා ගෞතමියනි ඔන්නෝම 14ක් තියෙනවා. ඊළඟට අර තිරිසංගත සත්වේකට දානයක් දුන්නහම එයිනොත් ආනිසංස 100ක් ලබන්න පුළුවන්. තිරිසංසත සත්වේකට දානයක් පෞද්ගලිකව දුන්නාම ආනිසංස 100ක් ලබන්න පුළුවන්. ආනිසංස 100 කියන්නේ මොකද්ද? භව 100ක්. ඒකේ ආනිසංසය මතු භව 100ක් ලබන්න පුළුවන් කියලා කියනවා. ශ්‍රද්ධාවෙන් එහෙම දානයක් දුන්නාම. ඊළඟට දුස්සීලය 13 වෙනියා. දුස්සීලේකට යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් දානයක් දුන්නොත් දුස්සීලේකට කිසිම සිල්වත් බවක් නැහැ. හැබැයි තමන් ශ්‍රද්ධාවෙන් දෙනවා ආහාර පාන දානයක්. ආනිසංස 1000ක් ලබන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ භව 1000ක් යනකම් ඒකේ ආනිසංස ලබන්න පුළුවන් කිව්වා. ඊළඟට
අර පෘථග්ජන සිල්වතෙකුට යම් කිසි කෙනෙක් දානයක් දුන්නොත් ශ්‍රද්ධාවෙන් දසදහසක් භව ආනිසංස ලබන්න පුළුවන් කිව්වා. දසදහසක් භව සිල්වතෙකුට දානයක් දුන්නොත්. ඊළඟට තාපසයෙකුට දානයක් දුන්නොත් ලක්ෂයක් ආනිසංස ලැබෙනවා කිව්වා. ශ්‍රද්ධාවෙන් පෞද්ගලික දානයක් දුන්නා. භව ලක්ෂයක්. එහෙම අහලා එහෙම කියපු බුදුහාමුදුරුවෝ ඊළඟට කියනවා ගෝතමියනි එහෙනම් එතනින් එහා ඉන්න සෝවාන් මාර්ගයටපත් වෙච්ච අය සෝවාන් ඵලයටපත් වෙච්ච අය ආදී බුදුහාමුදුරුවෝ දක්වා මේ එක එක තැන්වල දන් පුදන අයට ආනිසංස කොච්චරද? අසංඛ්‍යක්. ඒ කියන්නේ සංඛ්‍යාවක් කළ නොහැකි. ආනිසංස මතක තියාගන්න. ආනිසංස. හැබැයි ඒ එකම ආනිසංසයකවත් මහත්ඵලය නැහැ. මහත්ඵල නැහැ. ආනිසංස ලැබෙනවා. ආනිසංස කියන්නේ මොනවද? පින් ලැබෙනවා. අපිට තව තිරිසනෙකුට හොඳ ශ්‍රද්ධාවෙන් දානයක් දුන්නාම භව 100කට පින් ලැබෙනවා. ඒ කියන්නේ ආහාර පාන උපභෝග පරිභෝග සම්පත්. ඒ විදියට භව අසංඛ්‍ය ගානක් පින් සලසා ගන්න. ආනිසංස කිව්වේ පින්. පින් කියන්නේ මේ කාමාවචර ජීවිත ගත කරන්න උවමනා කරන උපභෝග පරිභෝග සම්පත්. ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් ආදිය තමයි ඒවට අයිති වෙන්නේ. හැබැයි ඒ කිසිම තැනක මහත්ඵල නැහැ. මහත්ඵල ලබන්න නම් බුදුහාමුදුරුවෝ කියනවා සාංගික දාන 7ක් තියෙනවා. මේ සාංගික දාන 7ක් බුදුහාමුදුරුවෝ අනුමත කරනවා. ඒ සාංගික දාන 7 දෙන්නට ඕනේ. කාටද සාංගික දාන 7? පළවෙනි එක බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ උභතෝ සංඝයාට. උභතෝ සංඝයා කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ උභතෝ සංඝයාට දෙන දාණය සාංගික දානයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණාම ඉන්නේ උභතෝ සංඝයා. භික්ෂු භික්ෂුණී විතරයි. ඒ නිසා භික්ෂු භික්ෂුණී දෙපිරිස කැඳවා දෙන දානය සාංගික දානයයි. ඊළඟට භික්ෂූන් උදෙසා දෙන දානය සාංගික දානයයි. භික්ෂු කියන පිරිස උදෙසා. ඊළඟට භික්ෂුණීන් උදෙසා දෙන දානයත් සාංගික දානයයි. භික්ෂුණීන් උදෙසා දෙන දානයයි. ඊට පස්සේ පින්වත්නි බුදුහාමුදුරුවෝ කියනවා කවුරු හරි කෙනෙක් තමන්ට මෙපමණ ප්‍රමාණයක් භික්ෂූන් වහන්සේලා මෙපමණ ප්‍රමාණයක් භික්ෂුණීන් වහන්සේලා මෙපමණ ප්‍රමාණයක් වඩමවා දෙන්න කියලා පන්සලකට ගිහිල්ලා ආයතනයකට ගිහිල්ලා ආරාධනා කොට දෙන දානයත් සාංගික දානයක්. ඊළඟට 6 වෙනි එක යම් කිසි කෙනෙක් මට මෙපමණ භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක් දෙන්න කියලා එක නමක් හරි දෙනමක් හරි තුන් නමක් හරි ආදී වශයෙන් ආරාධනා කොට ගෙන්වාගෙන නිවසට මැදුරට දන් පූජා කරන්නේ නම් එයද සාංගික දානයක් කියලා කිව්වා. ඊළඟට අන්තිමට කියනවා 7 වෙනි එක අපට මෙපමණ භික්ෂුණීන් වහන්සේලා අපේ නිවසට වඩමවා දෙන්න කියලා ආරාධනා කරලා වඩමවාගෙන දන් දෙනවා නම් එතන භික්ෂුණීන්ට දෙන්න සාංගික දානය කියලා කිව්වා. ඒ නිසා මේ විදියට 7 ආකාරයකින් සාංගික දාන පවත්වන්න පුළුවන් කියලා කිව්වා. එතකොට ඒ භික්ඛු භික්ඛුණී සියලු දෙනාම මේ ලෝකේ සියලුම භික්ෂු භික්ෂුණී සංඝයා නියෝජනය කරන බව සඳහන් කළා.
කොයි තරම් නියෝජනය වෙනවාද කියලා කිව්වොත් පින්වත්නි මේ ශාසනය අන්තර්ධාන වෙනකොට කවදා හරි කෙනෙක් පහළ වෙනවලු ශාසනය නියෝජනය කරන්න කාසාව කණ්ඨකයා කියලා. කාසාව කණ්ඨක. ඔහුගේ ස්වභාවය තමයි කරේ හරි අතේ හරි කහනූලක් බැඳගෙන සිටීම තමයි කාසාව කණ්ඨකයාගේ ලක්ෂණය. දැනුත් සමහර අය කහනූල් බැඳගෙන ඉන්නවනේ කාසාව කණ්ඨකයෝ වගේ. ඉන්නවනේ? ඉන්නවා. මගේ වැටහීම නම් මෙතන නම් කවුරුත් නෑ වාසනාවට පින්වත්නි අපි මේ සිංහල සංස්කෘතියේ බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ මිහිඳු හාමුදුරුවෝ හඳුන්වලා දුන්නු මහා විහාරයේ අනුරාධපුරේ එදා අපිට පිරුවානා පොත් වහන්සේ හදලා පිරිත හඳුන්වලා දුන්නු දවසේ ඉඳන් අපි පාවිච්චි කරන්නේ අතේ බඳින්න සුදු පිරිත් නූලයි කපු නූලයි. දැන් අපි ජාත්‍යන්තරීකරණය වෙච්ච නිසා කහනූලේ කාසාව කණ්ඨකයට ඇවිල්ලා. මම නම් අපේ ආම්දුරුත් මේ වැඩේ කරනවා. ස්වාමින් වහන්සේලාම කහනූල් බෙදලා දෙනවා. පන්සලෙන්ම බෙදලා දෙනවා. බුරුමින් ගෙනාව, තායිලන්තෙන් ගෙනාව ආදී වශයෙන්. ඒ මොමනාද? අපේ රටේ අපිට කොච්චර ලස්සනට පිරිත් පොත තියෙනවා, පිරිත් පැන් කලේ තියෙනවා, පිරිත් මණ්ඩපේ තියෙනවා, ස්වාමින් වහන්සේලා පිරිත් කියනවා. ඒ පිරිත් කරලා ලබා ගන්න සුදු කපු පිරිත් නූල තරම් අර ජාත්‍යන්තර පිරිත් නූලේ බලයක් නැහැ. මොකද ඒක කපු නූලක් නෙමෙයි. මේ කපු නූල තමයි අපේ ශරීරයත් එක්ක සම්බන්ධ වෙන්නේ, මතක තියාගන්න. ඒ කපු නූලට තමයි ශබ්ද තරංග ප්‍රවේශ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ අනවබෝධය ඇති අය වැඩියෙන් තමන් ගැන හැඟීමක් අන්‍යයන්ට ප්‍රකාශ කරන්න විය හැකි කහනූලක් බැඳන් ඉන්නවා. මතක තියාගන්න බුදුහාමුදුරුවෝ මේ දක්ඛින විභංග සූත්‍රයේ කියවල බලන කාසාව කණ්ඨකයේ හැටි. කාසාව කණ්ඨකයා කියන්නේ මතු සංසාරේ මේ ශාසනයේ අන්තර්ධාන වෙන කාලේ වෙනකොට පහළ වෙන අතේ කහනූලක් පමණක් බැඳගෙන ඉන්න සංඝයා. එතකොට එයා අනිත් සියලු ගෘහස්ත ජීවිත ගත කරනවා. බුදුහාමුදුරුවෝ කියනවා ඒත් සංඝයා නියෝජනය කරනවා කාසාව කණ්ඨකයට දන් දුන්නත් අර සියලුම සංඝයා නියෝජනය වෙනවා කියලා. එහෙම දේශනා කරලා බුදුහාමුදුරුවෝ ප්‍රජාපති ගෞතමියට කියනවා අර පෞද්ගලික දාන 14 දුන්නහම ලැබෙන්නේ ආනිසංස විතරනේ, පින් විතරනේ. හැබැයි මේ සාංගික දාන 7න් එකක් කවුරු හරි කෙනෙක් පුදනවා නම් ඒගොල්ලන්ට මහත්ඵල මහානිසංස ලැබෙනවා. මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා කිව්වා. එතකොට දැන් ගෞතමියට වැටහෙනවද කියලා කල්පනා කරලා බලන්න. තමන් එහෙනම් පූජා කළ යුත්තේ බුදුහාමුදුරන්ට පෞද්ගලිකවද සංඝයාටද? නිසා ගෞතමියට ලස්සනට දැන් වැටහෙනවා බුදුහාමුදුරෝ මට මේ සංඝයාටම පුදන්න කියලා කිව්වේ නිකන් නෙවෙයි. එහි ආනිසංස මේ ගෞතමියට වඩාත් වැඩියෙන් අත්පත් කර දෙන්න ඕන නිසා. ඒ නිසා පින්වත්නි දැන් ඔබ තේරුම් ගන්න බුදුහාමුදුරන්ට පෞද්ගලිකව තියෙන බුද්ධ පූජාවටත් වඩා සංඝයාට බුදුපාමුක් මහ සංඝයාට අපි බුදුහාමුදුරුවත් ප්‍රධාන කරගෙන පුදනකොට එතන මහත්ඵල මහානිසංසදායක කුසලයක් ලැබෙනවා. අර අපේ බණ පොතේ තියෙන්නේ කප්පානි සත සහස්සානි සංගේ දින්නම් නනස්සති. කල්ප 10000 ගණනාවක් ගියත් සංඝයාට දුන්නහම, සාංගිකව දුන්නාම ඒක විපාක අවසන් වෙන්නේ නැහැ. ඒක විපාක නැසෙන්නේ නැහැ. හැබැයි පින් ඉවර වෙනවා. පෞද්ගලික දාන වස්තු සිදු කරලා දෙන පින් අවසන් කෙරෙනවා. මේ සාංගික දානයේ පුණ්‍ය මහිමය
එහෙම අවසන් නොවන නිසා තමයි ගෝතමියට කිව්වේ සංඝයාටම දෙන්න කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ ගෝතමියට කියනවා ගෝතමිය ඔබ දන්නවද දානයකදී දක්ඛින විසුද්ධි 4ක් තියෙනවා. දානයක් පවිත්‍ර වෙන ක්‍රම 4ක් තියෙනවා. පළවෙනි එක තමයි දායකයා නිසා පිරිසිදු වන දාණය. මේ සූත්‍රයේ අවසන් භාගය. දායකයා නිසා පිරිසිදු වෙන දාණය, ප්‍රතිග්‍රාහකයා නිසා පිරිසිදු වෙන දාණය, දායකයා නිසාද ප්‍රතිග්‍රාහකයා නිසාද අපිරිසිදු වෙන දානයකුත් තියෙනවා. ඒ වගේම දායකයා නිසාද ප්‍රතිග්‍රාහකයා නිසාද වඩාත් විශිෂ්ට වෙන දානයකුත් තියෙනවා. දැන් පළවෙනි එක දායකයා නිසා පිරිසිදු වෙන දානය. දායකයා ධාර්මිකයි, දායකයා දැහැමින් ජීවත් වෙනවා, දායකයා දැහැමින් හරි හම්බ කරගෙන දැහැමින් සකසාගත් දාන වස්තුවක් පිරිසිදු සිතින් දුස්සීල ප්‍රතිග්‍රාහකයෙකුට දුන්නොත්, සිල්වත් නැති පිරිසකට දුන්නොත් ඒ දාණය පවිත්‍ර වෙන්නේ කවුරු නිසාද? දායකයා නිසා ඒ දාණය ආනිසංස දානයක් වෙනවා. තව කවුරු හරි කෙනෙක් ඊටාම දුස්සීල අදහැමි තමන් වැරදි වැඩ කර කර ජීවත් වෙමින් ඊළඟට කර්මඵල ශ්‍රද්ධාව මොකක්වත්ම නැතුව දානයක් දෙනවා සිල්වත් උතුමෙකුට. එතන ඒ දාණය පවිත්‍ර වෙනවා අර සිල්වත් ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නිසා. බුදුහාමුදුරුවෝ කියනවා තව දානයක් අපවිත්‍ර වෙනවා අදහැමියෙක්, අධාර්මිකයෙක්, අධාර්මිකව හරි හම්බ කරගත්ත දෙයක් දුස්සීල ප්‍රතිග්‍රාහකයෙකුට පූජා කළාම දුන්නාම එතන දායකයා නිසාත් ප්‍රතිග්‍රාහකයා නිසාත් ඒ දාණය අපවිත්‍ර වෙනවා, අපිරිසිදු වෙනවා කියලා කිව්වා. ඒ නිසා දානයක් පිරිසිදු පවිත්‍ර උසස් දානයක් බවට පත් වෙන්න ඕනේ නම් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දායකයාද සිල්වත් වෙන්න ඕනේ, ප්‍රතිග්‍රාහකයාද සිල්වත් වෙන්නට ඕනේ. එතකොට දායකයා ධාර්මිකව හරි හම්බ කරගත්ත දේ ඊළඟට බොහොම ශ්‍රද්ධා සම්පන්නව කර්මඵල විශ්වාස කරගෙන ඊටාම සිල්වත් උතුමන්ට පුදනකොට ආන්න ඒක දායකයා නිසාද ප්‍රතිග්‍රාහකයා නිසාද පාරිශුද්ධ දානයක් බවට පත් වෙනවා. එතකොට ගෝතමියට වැටහෙනවා එහෙනම් මමත් බොහොම පාරිශුද්ධයි, බුදුහාමුදුරුවෝත් පාරිශුද්ධයි, අප දෙදෙනාගේ පාරිශුද්ධත්වය නිසාම මේ ශීවර පූජාව සංඝයාට දුන්නාම මට මහත්ඵල මහානිසංසය ඇති වෙනවා. එහෙම කියමින් බුදුහාමුදුරුවෝ සූත්‍රය අවසන් කරන්නේ යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. යම් කිසි කෙනෙක් සිල්වත් භාවයට හොඳින්පත් වෙලා ඊටත් වඩා සිල්වත් ගුණවත් උතුමෙකුට දදාති දානං දන් දෙන්නේ නම් ඒ දෙන දානය ධම්මේන ලද්ධං දැහැමිව හරි හම්බ කරගන්නා දෙයක් නම් ඒ දෙනකොට දෙන සිත සුපසන්න චිත්තං ප්‍රසන්න සිතකින් නිර්ලෝභී සිතකින් ඒ දානය පූජා කරන්නේ නම් අபிසද්ධහං ශ්‍රද්ධාවෙන්ම ඒ දානය පූජා කරන්නේ නම් කම්මඵලං උලාරං කර්මඵලය මේ දානයෙන් මට මේ ආනිසංස ලැබෙනවා කියන විශ්වාසයෙන් පුදන්නේ නම් තං වේදානං විපුල පලන්ති බ්‍රූමි. ඒ දානය මම මේ ලෝකේ මහත්ඵල මහානිසංසක දානයක් බවට පත් වෙනවා යයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් ඒත් ඔබ දන්නවද මොකද්ද මේ මහත්ඵලය කියන්නේ?
මහානිසංස දන්නවනේ. මහානිසංස සැප විපාක. මහත්ඵලය අවසානයේ අපට ලැබෙන්නේ මොකද්ද? නිර්වාණයයි. අන්න ඒ නිසා නිවන නම් වූ මහත්ඵලයට මඟ පෙන්වන දාණය සංඝ සතු දාණයයි. සංඝයා උදෙසා දායකයාද සිල්වත් වී ප්‍රතිග්‍රාහකයාද සිල්වත් වී පුදන දාණය නිවනටද මඟ පෙන්වන දාණයයි. එවැනි දන් පින් කරන්නට අද දවසේ මා වෙතින් දහම් මැසූ මේ සිල්වත් උතුමන් හැම දිනාටම ප්‍රඥාව පහළ වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ මොහොතේ උතුම් පෝය දවසේ මේ සජීවී දහම් දෙසුම වෙනුවෙන් දක්ඛින විභංග සූත්‍ර දේශනාව පිළිබඳව උතුම් දායකත්වය දරන්නේ රාජගිරිය පාරේ අංක 110 පදිංචි ලතා ගමගේ නිමල් ගුණවර්ධන ඇතුළු පවුලේ දූ දරුවන් සියලු දෙනා බලාපොරොත්තු වෙනවා ගමගේ සහ ගුණවර්ධන දෙමව්පියන්ට, ධර්මසිරි ගමගේ කුමාර කරුණාරත්න සොහොයුරන්ට, සීතා ගමගේ ප්‍රේමා කරුණාරත්න සොහොයුරියන්ට, ප්‍රභාත් කරුණාරත්න පුතණුවන්ට, ෂෙල්ටන් උපාලි නෙල්සන් ධර්මදාස දේවප්‍රිය සොහොයුරන්ට, අපවත් වූ අප ගෞරවාර්හ දරණාගම කුසල ධම්ම නාහිමියන් ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ සියලුම දෙනා අද මේ උතුම් ධර්ම දානය අනුමෝදන් වෙත්වා. ඒ අය උතුම් අජරාමර නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්න. දේශකයන් වහන්සේටත් විහාරාධිපති ගෞරවාර්හ බොරලන්දේ වජිරඥාන හාමුදුරුවෝ ඇතුළු සංඝ පරපුරටත් ආචාර්ය එඩ්වින් ආර්යදාස මැතිඳුන්ටත් බෞද්ධ කාර්ය මණ්ඩලයටත් රෝබියෙන් පසුවන අපේ රටත් ලෝකයක් තාම භයානක මේ වසංගතයකට ගොදුරු වෙමින් සිටින සමයේ ඒ රෝබියෙන් මිදී සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව සලසා ගන්නට මේ උදාර ධර්මානිසංසය හේතු වාසනා වේවා. සහභාගී වූ සියලු දෙනාට උතුම් චතුරාර්ය අවබෝධය පිණිසත් හේතු වාසනා වේවා. රාජගිරිය පාරේ අංක 110 පදිංචි ලතා ගමගේ මහත්මියටත් නිමල් ගුණවර්ධන මහත්මයා ඇතුළු පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනීය වේවා. කෙලවර දහම් මැසූ ඔබ හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.